මේ දිනවල සමාජය තුළ දැඩි ආందోලනාත්මක ප්‍රශ්න හටගෙන තියෙනවා. මෙම සියලු ප්‍රශ්නවලට නිසි පිළිතුරක් ලැබෙනවා නම් මිනිසුන් ජනතාව ඊටාම සංසුන් වේවි. එම බලාපොරොත්තුවෙන් තමයි මේ වැඩසටහන අපි ඔබට ලබා දෙන්නේ. මේ වැඩසටහන සඳහා අපි ආරාධනා කරා සමාජය වෙනුවෙන් නිතරම හඬ අවදි කරන සිංහල භාෂාව සුපිරි ලෙස කතා කරන ඉස්ලාම් ආගමික විද්වතෙක් අෂේක් අම්හර් හකම්දීන් මෞලවිතුමාණන්ව අපි එතුමාණන්ව වැඩසටහනට පිළිගන්නවා. අස්ලාමු අලයිකුම් මෞලවිතුමා. වලයිකුම් සලාම් වරහමතුල්ලාහ්. මේ දිනවල ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා හිතවලට ලොකු වේදනාවක් දැනෙනවා. සමහර අවස්ථාවලදී අපිට හිතෙනවා අපි තනි වෙලා කියලා. ඇයි මෙහෙම වෙන්නේ? මේක හොඟක් අපි ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ එක්තරා මාතෘකාවක්. අපි ස්වාධීන තනි පුද්ගලයන් හැටියට නොඑක් අවස්ථාවන් වලදී අපිට මේක දැනුණා. ඒ පෞද්ගලික ජීවිතයේ සිදුවෙච්ච සමහර සිදුවීම් නිසා. මේක දැන් අපිට ලොකුවටම දැනෙන්නේ කණ්ඩායමක් හැටියට මුළුමහත් සමාජයක් හැටියටම සියලුම දෙනාටම එකමුතුව මේක විඳින්න වෙලා තියෙන හින්දා. මේ ගැන අපි ගැඹුරෙන් කල්පනා කරලා බැලුවොත් මේකේ බැරෑරුම්භාවය නැත්තම් මේකේ වගකීම COVID-19 වෛරසයට පටවන එකවත් එහෙම නැත්නම් වෙන යම් දෙයකට මෙය පටවන එකවත් නෙමෙයි. ඒ කියන්නේ මේකේ වගකීම තව කෙනෙකුට යොමු කරන එක නෙමෙයි. මේක යථාර්ථවාදීව සහ ධර්මානු දැක්මෙන් අපි ගැඹුරව කල්පනා කරලා බැලුවොත් මේකට මූලිකම හේතුව තමයි අපි එදිනෙදා ජීවිතයේ හුඟක් ළඟින්ම තියාගත්ත සමහර බැඳීම් අපෙන් දුරස් වෙලා. මේක තමයි මේකට මූලිකම හේතුව. අපි ලෞකික ජීවිතය තුළදී අපිට තියෙන බැඳීම් ගොඩාක්. ඒ බැඳීම් මොකක්ද කියන එක හිතන්නට බැරි තරම් අපිට බැඳීම් වැඩි. නිර්ණය කරන්න බැරි තරම් අපේ බැඳීම් වැඩි. අපේ රාජකාරිය කියලා පොඩ්ඩක් හිතන්නකෝ. මම උදේට රැකී රස්සාවක් යනවා නම් ඒ ගමන යන්නේ මහජන ප්‍රවාහන සේවය මොකක් හරි වාහනයක නැත්නම් පෞද්ගලික වාහනයක් වෙන්නත් පුළුවන්. එතන අපිට බැඳීමක් තියෙනවා. ඊට පස්සේ අපි කාර්යාලය හෝ සේවා ස්ථානයට ගියොත් එතන තියෙන විශාල බැඳීමක්. දැන් මේ වගේ දේවල් අපිට අහිමි වෙලා. ඒත් එක්කම තමයි අපිට ආර්ථිකයේත් එක්ක බැඳීමක් තියෙන හින්දා තමයි අපි රාජකාරී කරේ. මේ වගේ ලාභයක් අපිට ලැබේ, මේ වගේ මුදලක් අපිට ලැබේවි කියලා. බාහිර ලෝකයේත් එක්ක සමහර වෙලාවට අපේ විනෝදාංශයත් එක්ක අපි බැඳිලා. මිත්‍රයොත් එක්ක අපි බැඳිලා. ජීවිතේ නොඑක් දේවල් එක්ක අපි බැඳිලා. මේ එදිනෙදා ජීවිතයේ තිබුණු සාම්ප්‍රදායික හුඟක් බැඳීම් ඈත් වෙලා අපි එක තැනකට සීමා වුණා. දැන් අපිට දැනෙනවා ලොකු තනිකමක්. ලොකු පාළුවක්. මෙහෙම ගියොත් මොනවා වේද? රස්සාව, මගේ දරුවන්, බිරිඳ, මගේ වාහනය, මගේ ව්‍යාපාරය මේ හැම දෙයක්ම අපි නොහිතා හිතනවා. එහෙම නැත්නම් ඒ ගැන අවධානය යොමු නොකරම අපේ සිත ඇතුලෙන් මේ පිළිබඳව සිතෙන්නට පටන් ගන්නවා. ඒ සිතුවිලි වල බලාපොරොත්තු සුන්වීමක් පිළිබඳව අපි නැවත හිතෙනවා. මේක හරියයිද නැද්ද මොනවා වෙයිද කියලා. එහි යම් ගැඹුරු උත්තරයක් තමයි අපට දුකක් දැනෙන්නේ. තනි වෙලා වගේ දැනෙන්නේ. ඉතින් තේරුම් කරගන්න ඕනේ අපි ධර්මයන් අදහන මිනිසුන් හැටියට මේක තමයි අවසානය. මරණය මෙනෙහි කරන්න කියලා කියන්නේ මම මේ අවස්ථාවේදී මම සරල උදාහරණයක් ගන්න නබිතුමා කියනවා සියලු ආසාවල් බිඳ දමන්නා වූ ඔබගේ මරණය ගැන සිතන්න කියලා. ඇයි මරණය කියලා කියන්නේ මොකද? කෙටිවෙන්ම කියනවනම් සියලුම බැඳීම් අත්හැරලා දාලා සියලුම බැඳීම් වලින් ගිලිහිලා අපි තනියෙන් යන්න ගමනක්. ඉතින් මම හිතනවා අන්න ඒක මතක් කරලා දෙන්න මේ අවස්ථාව සුදුසුයි කියලා. විශේෂ දෙයක් නැහැ. ලෞකික ජීවිතයේ තියෙන බැඳීම් වලින් දුරස් වීම ගැන කල්පනා කිරීමෙහිලා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් තමයි දුක. දැන් අපි හිතනවා ඒ ගැන. මෞලවිතුමාණන් කියන්නේ ලෞකික ජීවිතය ගැන හිතන්න හොඳම අවස්ථාවක් ඇති වෙලා තියෙනවා කියලා. මෞලවිතුමා තවත් බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා. මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය කතා වෙන්නේ ඒ පිළිබඳව තමයි. ආදාහනයද භූමි දාහනයද? ඇයි මුස්ලිම් ජනතාව මෙතරම් වෛරයෙන් ඉන්නේ මේක භූමි දානය කරන්න ඕනේ, ආදානය කරන්න දෙන්නේ නැහැ. ඒ වගේ මතයක් තමයි සමාජ මාධ්‍යවල යන්නේ. මොනවද හේතුව?
සමාජ මාධ්‍යන් වල එහෙම මතයක් ගොඩනැගිලා තියෙනවා. නමුත් දේශපාලනීකරණයෙන් තොරව අපි මේක බලනවා නම් මධ්‍යස්ථ සමාජයේ ඉන්න මොන පුද්ගලයාද ඒ විදිහට දැඩි තීරණයක් ගත්තේ කියන එක ගැන හොයලා බැලුවා නම් අපි නෑ කියන උත්තරයට තමයි එන්න ඕනේ. විශේෂයෙන්ම මේක ගැඹුරු මාතෘකාවක් මම දකිනවා මේ ගැන පැහැදිලි අවබෝධයක් මුළු මාත් සමාජයේදම ඇති වෙන්න ඕනේ කියලා. මුස්ලිම් ජනතාවගේ ප්‍රතිපත්තියක් අනුව ආගමික තීරණයක් අනුව කෙනෙක් ජීවිතුන් අතර සිටියේදී මරණයටපත් වුණාට පස්සේ ඔවුන් ගෞරවාන් විදියට ජීවත් වෙන්න ඕනේ. ගෞරවාන් විදියට තමයි ඔවුන්ගේ මරණයත් භූමි දානය කරන්න ඕනේ. නිසා තමයි පැය 24ක් ඇතුළත ඔහුගේ මුත්‍ර දේහය අපි වල්ලන්නේ. අටුමතරම ඇස්පනා පිට විස බීජ ඇවිල්ලා විනාශ වෙනවත් අපි ඒක ඉඩ තියන්නේ නැහැ. ඒක ඉක්මනින්ම භූමි දානය කරනවා. පුළුවන් තරම් ඉක්මනට භූමි දානය කිරීම තමයි කෙනෙකුට කරන්න පුළුවන් ගරුත්වය. මේක ඉස්ලාම ආගමේ ප්‍රතිපත්තිය ධර්මානු දැක්ක. දෙක ගින්නක් මගින් මරණයටපත් වුණාට පස්සේ එයාගේ අවසන් ගෞරව නැත්නම් ඒ අවසාන ක්‍රමවේදය විනාශ කරලා දමන්න අයිතියක් දෙන්නේ නැහැ. මේ ස්වභාවික පොළවත් එක්ක දි รา පත් වෙලා යන්නට තමයි අවකාශය සලසලා දෙන්නේ. සතා සිව්පාව වුණත් ගස්කොළ වුණත් මේ පොළොවට දි รา පත් වුණොත් තමයි එමගින් ඊතුරු පරිසර සංදිස්ථානයන් ටික නැත්නම් ඊතුරු පරිසර බැඳීම් ටික එතනින් පටන් ගන්න. දැන් අපි පස් කියන්නේ පොහොර කියන්නේ මොකද්ද? තව ගහකොළ සතා සිව්පාව දි รา පත් වෙච්ච දේවල් තමයි. ඉතින් ඒ ප්‍රතිපත්තියෙන් නිසා ගිනි තැබීම කියන එක නැත්නම් පිච්චීම කියන එක ඉස්ලාමයේ තුල තහනමට ලක් වෙනවා. මෙතන ගැටලුව මොකද්ද කියලා කිව්වොත් විශේෂයෙන්ම මේ වසංගත කාලය තුලදී තමයි මේ ගැටලුව ඇති වෙන්නට පටන් ගත්තේ. මුස්ලිම් ජනතාවගෙන් කෙනෙක් මරණයටපත් වුණා නම් මරණයටපත් වෙච්ච අය වෙනුවෙන් කරන්න ඕනේ වගකීම් ටිකක් තියෙනවා. ඒක තනි පුද්ගලයෙක් කරන්නට ඕනේ. මේ තනි පුද්ගල වගකීමක් නෙමෙයි සමාජ වගකීමක්. සියලුම දෙනා එකතු වෙලා සමාජයේ සුළු පිරිසක් ඔය වගකීම සිදු කරන්න ඕනේ. කෙනෙක් මරණයටපත් වුණොත් ඒ මුත්‍ර දේහය පිරිසුදු කරන්නට ඕනේ. ඊට පස්සේ වස්ත්‍රයකින් එය ආවරණය කර හැකි නම් සුදු වලින් ඒක ආවරණය කරන්නට මුළු ශරීරයම. තුන්වෙනි ඒ සඳහා දේව මෙහෙය පවත්වන්න ඕනේ. හතරවෙනි එක භූමි දානය කරන්න ඕනේ. මේක අති වැදගත් කාරණා හතරක් කළ යුතුමයි. දැන් වසංගත සමයක්. දැන් අපිට ප්‍රශ්න ටිකක් තියෙනවානේ. දැන් කෙනෙක් මරණයටපත් වෙලා අති භයානක වෛරසයක්. කොහොමද නාවන්නේ? ඒක ලොකු අභියෝගජනක. තව මිනිස්සුන්ට හානියක් වෙන්න පුළුවන්. අපි කියනවා නාවන්න එපා කියලා. ඒ තීරණයෙන් අපි යත් වුණා. අපි වෙනස් වුණා. සමාජය ගැන හිතනවා. ඉස්ලාමය ඒට නම්‍යශීලී ප්‍රතිපත්ති හඳුන්වලා දීලා තියෙනවා. එතන සමස්ත මුස්ලිම් ප්‍රජාවම එකතැන ඉන්නේ. එකතැන එකමුතුයි. ඒකට මතභේද දෙකක් නැහැ. දෙවෙනි එක මොකද කරන්නේ? එයාට සුදු වස්ත්‍රයක් අඳින්න ඕනේ. පුළුවන්ද කරන්න? බෑ. වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සේවකයන්ට සමාජයට මහා අභියෝගයක්. ඕනේ කරන්න. එතන තමයි නම්‍යශීලී වෙනවා. තුන්වෙනි කටයුත්ත අපේ විවාහයත් මරණයත් දේශනයත් සියල්ල පල්ලියත් එක්ක තියෙන්නේ. අවසාන අවස්ථාවේදී මරණය ගෙනීම පල්ලියේ තියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියන එක අපේ හදවතේ කැලලක් වගේ. ඒකත් අතාරිනවා. පල්ලියට ගෙන්නත් එපා. මිනිස්සු වෙන්නත් එපා. අවශ්‍ය නම් රජයේ කියනවා නම් 6 දෙනයිද 3 දෙනයිද දෙන්නයිද ඒගොල්ලන් කරන්න. මලමිනිය මුත දෙහි පැත්තකින් තිබ්බ දෙන්න. එයා වෙනුවෙන් ගෙවල් වල ඕගොල්ලන් ප්‍රාර්ථනා කරගන්න. ඒ තමන්ගේ බිරිඳ දරුවන් මිත්‍රයන් කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ව පැත්තකින් තියලා මේ කාරණා ඉෂ්ට කරනවා. එතකොට බලන්න කාරණා තුනකදී දැඩි ලෙස එකිනෙකට විරුද්ධ නම්‍යශීලී ප්‍රතිපත්ති පෙන්වගමනය කරනවා. තුන්වෙනි එක භූමි දානය. මුස්ලිම් ජනතාව උඩඟු ඇල්ලුවේ නැහැ. මේක කළ යුතුමයි නැත්නම් අපි මේකට ක්‍රියාමාර්ග ගන්නවා නැත්නම් අපි සටන් කරනවා කියලා හඬ නැගුවේ නැහැ. සමහරුන් සමහර වාසිතකා යම් ප්‍රකාශ කරාට ඒකේ වගකීම අපිට බාර ගන්නට බෑ. සමස්ත ජාතියේම නායකයන් හැටියට අපිට සලකන්නට බෑ. එතකොට අපි එහෙම උඩඟු දරදඬු ප්‍රතිපත්තියක අපි හිටියේ නැහැ. මේ ප්‍රතිපදත මේ ඉල්ලීම කරන්න හේතුවක් තියෙනවා. ඒක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයක මතික තීරණය කරනවා. කෙනෙක්ව භූමි දානය කරන්නත් පුළුවන්, කෙනෙක්ව ආදාහනය කරන්නත් පුළුවන්. භූමි දානය කරන්න පුළුවන් කියලා කොන්දේසියක් තියෙන හින්දා අවස්ථාවක් තියෙන හින්දා ඊතුරු අත්‍යවශ්‍ය කාරණා තුනම අපි අතහැරලා දාලා මේක විතරක් අපි ඉල්ලීමක් කරා. ඒක එක මිනිහෙක් නෙමෙයි. සමස්ත ජනතාවම එකතු වෙලා ඉල්ලීමක් කරා මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා නේද? ඒක භූමි දානය කරනවා. එතකොට මේ වාර්තාවෙත් තියෙනවා භූගත ජලයේ තිබුණා නම් ඒක කරන්න බෑ කියලා. අපි ඒකටත් එකඟයි.
භූගත ජලයේ තියෙනවා නම් ඒක කරන්නට එපා. නේ එහෙම නැත්නම් විශේෂයෙන්ම විශේෂඥයන් එහෙම නැත්නම් සියලුම මුළු ලෝකයම එකතු වෙලා නැත්නම් රෝග සම්බන්ධ විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානය තරයේ කියලා තිබුත් මේක කිසිම ආකාරයකින් භූමි දානය කරන්න බෑ ආදාහනයමයි කියලා අපි කතා කරන්නේ අපි කතා කරන්නේ. ඒ කියන්නේ අපේ ධර්මානු අංග සමාජ හානියක් හැටියට පත් වෙන කවදාවත් ඉස්ලාමීයට දෙන්නේ නැහැ. අපි ඒකෙන්ට එකඟත් නැහැ අපි එතනට යන්නෙත් නැහැ. මෙහෙම අවස්ථාවක් තියෙන නිසා අපි මේ ඉල්ලීම ඉල්ලුවා. අපි ඉල්ලීම කරා. විශේෂයෙන්ම අද ලෝකයේ තියෙන නොයෙක් රටවල් වල මේ ආකාරයෙන්ම භූමි දාන කටයුතු කරනවා. ඒකට හානියක් නැහැ කියලා. අපි දැක්කා විශේෂයෙන්ම මම දැක්කා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඒකට අවකාශය තියෙනවා කියලා ඒගොල්ලන් හඬවදි කරා. ඒ ඉල්ලීම ඉල්ලුවා මිසක් දරදඬු ප්‍රතිපත්තියකින් නෝ නැත්තම් මෙහෙම දෙයක් කියලා ඒ කියන්නේ වෛරකාරී ද්වේෂකාරී ආකාරයකින් අපේ මාතෘකාව කතා කරේ නැහැ. නමුත් රජයක් හැටියට මෙහෙම තීරණයක් ගන්න දැන් බලන්න මෙච්චර එහෙම ඉල්ලීමක් තිබිලත් සමහර දේහයන් ආදාහනයට ලක් වුණා. දැන් බලන්න මේකට මුස්ලිම් මිනිසුන්ගේ මතය ඉදිරිපත් කළා මිසක් ඊට නැත්තම් මේ ව්‍යසනකාරී සමයේ අපේ අවශ්‍යතාවයන් දිනා ගන්න නීති විරෝධීව මිනිස්සු එක්රැස් වෙනවා හෝ උද්ඝෝෂණ කරා හෝ කිසිම දෙයක් නැහැ. ආදාහනය කරනවට භූමි දානය කරනවට විරුද්ධව මිනිස්සු උද්ඝෝෂණය කරා. නමුත් අපි හැමදාම කරන භූමි දානය ආදාහනය කරා කියලා අපි උද්ඝෝෂණ කරන්න ආවේ නැහැ. අපි ඉවසනවා. එහෙම අවස්ථාවක් තියෙන හින්දා ඒක ආදරයෙන් ඉල්ලුවා මිසක් ඒක අන්තවාදී විදියට දකින්න එපා කියලා සියලුම දෙනාගේම ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා. මෞලවිතුමා කියන්නේ මුස්ලිම් ජනතාවගේ සාධාරණ ඉල්ලීම අන්තවාදී කෝණයෙන් නම් බලන්න එපා. අවස්ථාවක් තිබෙන නිසා ඉල්ලීමක් කරා. නමුත් මුස්ලිම් ප්‍රජාව පාරට බැස්සේ නැහැ. රජයට අවනත වුණා කියන එක තමයි මෞලවිතුමාන නවදානය කරන්නේ. මේ දිනවල අපි දකිනවා බොහෝ දෙනෙක් ප්‍රජා සත්කාර වැඩසටහන් කරගෙනම යනවා. මොකද ශ්‍රී ලංකාවේ නැති බැරි අය ඊටාම ගොඩ ගහනක් ඉන්නවා. මෙහිදී ඒක පුද්ගලයා කියන්නේ ස්වාධීන පුද්ගලයෙක් කරන්න අවශ්‍ය සේවා සත්කාර ගැන ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරොත්. විශේෂම අද සමාජයේ දානය එහෙම නැත්නම් සේවාව කියන එකට යටි අරමුණු තියෙනවානේ. එක්කෝ තමන්ගේ සේවයට අරමුණ දේශපාලනය, තමන්ගේ සේවයට අරමුණ ප්‍රසිද්ධිය, තමන්ගේ සේවයට අරමුණ බලය, සමන්ගේ සේවයට අරමුණ යම් හෝ දෙයක් තියාගෙන කටයුතු කරන්නේ. මේක හොඳම කාලයක් තමයි යටි අරමුණක් නැතුව සමාජයට සේවයක් කරන්න හොඳම අවස්ථාව. මෙතනදී මතක් කර දෙන්නට ඕනේ නබිතුමානෝ විටකදී පැහැදිලි කරලා දුන්නා යමෙක් Tamanගේ ආර්ථිකයට බියවන අවස්ථාවකදී දානමාන කටයුත්තක් කරනවා නම් ඒ තමයි දානයන් වලින් ශ්‍රේෂ්ඨතම දානය කියලා. හොඳට කල්පනා කරන්නකෝ ආර්ථිකයට බියවන අවස්ථාවකදී. දැන් අපිට මේ බිය දැනෙනවා. මේ හාල් ටික දුන්නොත් ගෙදර තියෙයිද? මේ කැම ටික දුන්නොත් මොනවා වෙයිද? මම කියන්නේ දෙන්න. අද සමාජයේ අර දැනටමත් මේ ප්‍රශ්න තුලත් අපි දකින්නවනේ ආත්මార్థකාමී ප්‍රතිපත්තිය. පොඩ්ඩක් වෙනස් කෝණයෙන් දැක්කනම් අපි මගතොට යන අවස්ථාවේදී අපි දැක්කම පහුගිය දවස්වල අර පැය 6ක් ඇඳරි නීතිය පොඩ්ඩක් ලිහිල් කරා. එතනදී අපි බඩු ගන්න කඩේට ගියාම මේ පොලිමේදී හොඳට බලා ගන්න. සමහර මිනිස්සු ඇවිල්ලා පැත්තකට වෙලා හිටගෙන ඉන්න. ඒ ආසාවට ඇවිල්ලා නෙමෙයි. ගෙදර බිරිඳ කියනවා බඩු ටිකක් ගේන්න ළමයිට ගේන්නත් ඕනේ. කුලී වැඩ කරන මිනිස්සු අතේ මිටේ සල්ලි ඉවරයි. දැන් ATM එකක් බැංකුවක් කරියයි කියලා කොහෙන්ද ඒගොල්ලෝ සල්ලි ගන්නෙ? ගේ ගාවට බඩු ආව කියලා ගන්න කොහෙන්ද සල්ලි? මේ මිනිස්සු කවදාවත් කාගෙන්වත් ඉල්ලපු කට්ටිය නෙමෙයි. ඒගොල්ලන් ඇවිල්ලා හිත ඇතුලේ තියෙන වේදනාව මේ ඇස් වලින් පිට කරන්නේ නැතුව වචනෙන් පිට කරන්නේ නැතුව හිත ගල් කරගෙන බලාගෙන ඉන්නවා. ඒ නිකන් ආපු නිකන් මේ නිකන් සම්දර්ශන බලන්න ආපු මිනිස්සු නෙමෙයි. මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න. ඒගොල්ලන්ට ලං වෙන්න පුළුවන් දේ කරමු. අඩුම තරමේ වචනයක්වත් සැනසීම කරන නබිතුමා කිව්වා ඕගොල්ලන් මොන හරි කෑමක් හදනවා නම් හොදි ටිකක් හරි වැඩියෙන් තියන්න. අල්ලපු ගෙදර කෙනාට දෙන්න කියලා. ඇයි අපිට කරන්න බැරි? ඒක අපි දෙමු. ඕගොල්ලන් අල්ලපු ගෙදර කෙනා බඩගින්නේ ඉන්නකොට ඕගොල්ලන් බඩ පිරෙන්න ආහාර අනුභව කරනවා නම් වානියම මුස්ලිම් වරියෙක් නෙමෙයි කියලා කිව්වා. එතකොට ආදරණීය සහෝදරවරුන්ට මම කියන අපිට කොයිතරම්නම් සත්කාරයක් කරන්න පුළුවන්ද? දැන් මෙතනදී කණ්ඩායම වශයෙන් කරන එක අපි පැත්තකින් තියමු.
ඒක කරන්න ගියොත් නීති අනුකූල ක්‍රමවේදයන් සහ ටිකක් අමාරුයි. ස්වාධීන පුද්ගලයන් හැටියට අපිට කරන්න බැරි ඇයි? නේද? ස්වාධීන පුද්ගලයන් හැටියට මේ සත්කාරයන් අපිට කරන්නට පුළුවන් නේ. අනිත් එක තමයි මම ආදරයෙන් ඉල්ලන්නම් මේ දවස්වලත් අපි දකිනවා මේකෙදී ප්‍රසිද්ධියටපත් වෙන්න එහෙම නැත්නම් අරමුණුත් එක්ක වැඩ කරන්න නම් එපා. මිනිසුන්ගේ බඩගින්න හැංගීම් එක්ක සෙල්ලම් කරන්න එපා. ඒක පාපයක් හැටියට පරිවර්තනය වෙයි. මේ ඉරණම හෙට දිනේදී අපේ දරුවන්ට ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා හිතට එකඟව කරන්න. නබිතුමා විටකදී තවත් මෙහෙම කිව්වනේ. ඔබ දකුණ අතින් දෙන දාණය වම අතට හොරෙන් දෙන්න. ඒක තමයි සමාජයේ ඉන්නේ ශ්‍රේෂ්ඨ. ඒක ටිකක් අමාරු වැඩක්. කිසි කෙනෙකුට නොදෙන දෙනවා කියන එක මෙන්න මේ ක්‍රමවේදය කරන්න. අනිත් එක දානීය කියලා කියන්නේ මිල මුදල් විතරක් නෙමෙයි. සමාජ සත්කාරය කියලා කියන්නේ මිල මුදල් විතරක් නෙමෙයි. ගේ ඇතුළට වෙලා ඉන්න එකත් ලොකු සත්කාරයක්. තව කෙනෙකුට රෝගය බෝ කරන්න නැතුව නැතිනම් Tamanට යම්කිසි රෝග ලක්ෂණ බෝ වෙනවා නම් ඒක හංගන් ඉන්න නැතුව අදාළ බලධාරීන්ට කියලා මම දවස් 14ක් නිරෝධානයට ගියොත් මම කොහොමද ඉන්නේ එහෙ පහසුකම් නැහැ කියලා ආත්මార్థකාමී විදිහට හිතන්නේ නැතුව සමාජය වෙනුවෙන් මම ගිහිල්ලා නිරෝධානයට ලක් වෙන්නම් කියලා කියන එකත් දානයක් කියන එක අපේ මිනිස්සු අමතක නොකළ යුතුයි. ඔව් මෞලවිතුමා කියන්නේ මේ අවස්ථාවේදී අන් අයගේ බඩගින්නත් එක්ක සෙල්ලම් කරන්න එපා. ආත්මార్థකාමී වෙන්න එපා. ඒත් එක්ක මෞලවිතුමනි සමානයේ දුගියන්ව අපි කොහොමද හඳුනාගන්නේ? සමාජයේ තියෙන සංකීර්ණ ප්‍රශ්නයක් තමයි ඒක. කවුද දුගියන් කියන එක? බාහිර ස්වરૂපය තුලින් අපිට ඒක අඳුන ගන්නට අමාරුයි. ඒකට මම සරල උදාහරණයකින්ම පටන් ගන්නම් නබිතුමාගේ ප්‍රකාශයකුත් එක්ක. නබිතුමා සඳහන් කරනවා අසුපිටින් පැමිණ ඔබෙන් ආයද සිටියත් ඔවුන්ට ලබා දෙන්න කියලා. කියන්නේ ආශ්‍රය කියලා සඳහන් කරන්නේ ඒ කාලයේදී හිටපු සාමාන්‍යම ප්‍රවාහනය සඳහා යොදා ධනාත්මක මිනිස් නැත්නම් හොඳ ධනවතුන් භාවිතා කරපු වාහනයක්. එහෙම ඇවිල්ලා ඔබෙන් යම් දෙයක් ඇදුවත් ඔබට කල්පනා කරන්නට බෑ ඉල්ලපු දේ දෙන්නට ඕනේ. දැන් මෙතනින් දගෙන අපි හිතනවා දුගියන් කියලා කියන්නේ සාමාන්‍ය නිරුණ ඇඳුමක් ඇඳගෙන නැත්නම් එදිනෙදා රාජකාරී කරගෙන කීයක් හරි හම්බ කරගෙන ඉන්න මිනිස්සු විතරයි කියලා. එහෙම නෙමෙයි. ලංකාව තුළ මිනිහෙක් ගියක් දොරක් හදාගන්නෙත් බොහොම අමාරුයි. වාහනයක් ගන්නෙත් බොහොම අමාරුයි. ඒත් සෑහෙන වාහන තියෙන මාසික ගෙවීමේ පදනම මත තමන්ගේ අවශ්‍යතාව ඉටු කරගන්න. දැන් මෙතනදී අපි දකිනවා බාහිර පෙනුමෙන් කොහොම හිටියත් ආර්ථිකයෙන් කඩා වැටිච්ච අසිරබවයටපත් වෙච්ච මිනිස්සු. දැන් මේගොල්ලන් තමයි සංකීර්ණම ප්‍රශ්නයක ඉන්නේ. ඉල්ලන්නත් බෑ කියන්නත් බෑ කොහොමද කියන්නේ? සාමාන්‍යයෙන් ඒ වගේ මිනිස්සුන්නේ තමන්ගේ අවශ්‍යතාවයන් පිට කියන්නේ නැතුව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මෙතන අර ඉස්ලාමයේ තියෙන තවත් එක න්‍යායක් පිළිබඳව මම හඳුන්වලා දෙන්නට කැමතියි. ඒක තමයි ඉස්ලාමයේ කියනවා දානයක් දෙන එකට වැඩිය ණයක් දෙන එකේ වටිනාකම වැඩි කියලා. දැන් අපි දානයක් දෙනවා කියලා කියන්නේ කැමැති හෝ අකමැති නැත්නම් අවශ්‍යතාවයක් තියෙන අවශ්‍යතාවයක් නොවන සියලුම දෙනාටම දෙන දෙයක් නේ. ණයක් කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම උවමනාවක් තියෙන කෙනෙක් නැවිලිල්ලන්නේ. එයාට දෙන එක වටිනවා කියලා. දැන් මේ අවස්ථාවේදී අපි ඒක අනුගමනය කරන්න ඕනේ. යම්කිසි පුද්ගලයෙක් යමක් ඉල්ලනවා නම් ණයක් හැටියට අපි පුළුවන් ආකාරයකින් මේ දේවල් ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. මෙයාට තියෙනවා මෙයාට ඇතිනේ කියලා අපි හිතන්නේ නැතුව හුඟක් මිනිස්සු ඉන්නවා අපි දන්න තරමට මේ ප්‍රශ්න කියා ගන්න බැරුව. ගෙවල් දොරවල් වාහන ඒගොල්ලන් ගත කරපු ජීවිතය බලලා තීරණය කරන්නට එපා. පොඩ්ඩක් හෘදයාංගම ලං වෙලා සොයලා බලන්න. එතකොට තේරෙයි. එතකොට මධ්‍යස්ථව කටයුතු කරන්න පුළුවන් වෙයි කියන මතේ මම ඉන්නවා. ඔව් ගෙවල් දොරවල් යාන වාහන බලලා ඔබ තීරණය කරන්න එපා. පුළුවන් නම් සොයලා බලලා ඒ අයට උදව් කරන්න කියලා තමයි මෞලවිතුමාණන් ඉල්ලන්නේ. තාම කාලෝචිත මාතෘකාවක් යටතේ මෙම සාකච්ඡාව සිදු වුණා. බොහෝ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ඔයගලන්ට ලැබුණා කියලා මම හිතනවා. අදිනේදී අපත් සමග සම්බන්ධ වෙලා අදහස් උදහස් වමාරු කරගත් ඔබතුමාට අපගේ කෘතඥතාව පුද කරනවා. බෙහෙවින්ම ස්තුතියි. බොහොමත්ම ස්තුතියි UTV ආයතනයටත් හෘදයාංගම මාධ්‍ය සේවකයන් නියැලෙන ඔබ සියලුම දෙනාටත් ඒ වගේම ලක්වාසී සියලුම දෙනාටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ භයානක උදරින් අපේ ලක්මාතාව ආරක්ෂා කරගෙන සියලුම දෙනාම සහෝදරත්වයෙන් බැඳිලා මේ රට ජාතිය නැවත උදාාර තත්ත්වයට සංවර්ධිත තත්ත්වයට පත් වෙන්නට අල්ලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් කරුණාවත් ලැබෙත්වා කියලා බොහොම ස්තුතියි. මෙවරින් මෙම වැඩසටහන අපි සමාප්ත කරනවා.
තවත් විශේෂ වැඩසටහනක් තුලින් ඔබ හමුවේ මේ බලාපොරොත්තුවෙන් සමුගන්නා මම අබ්දුල් රහ්මාන්.